අවසරයි ඔබගේ හිතේ පොඩි ඉඩක් ඇති කරන්න මට අවසර දෙන්න. මේ ලෝකේ පහළ වූ භද්‍රකල්පේ බුදුරු 5යි. එනම් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, මෛත්‍රී සහ ගෞතම. නමුත් මෛත්‍රී සහ ගෞතම ශාසන දෙක බෝසතන් වහන්සේලා දෙනම දිව්‍ය ලෝකයේ සිට සහ විවිධ ආත්මවලදී පරිත්‍යාග කරමින් ආනිසා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී ලෙස මාරුණා. මේ පිළිබඳව මාගේ channel එකේ විස්තර වශයෙන් ඔබට දැනගැනීමට හැකියි. එලෙසම ගෞතම ශාසනයේ සරියත් මුගලන් මහරහතන් වහන්සේගෙන් පැවතෙන මහා සංඝරත්නය වගේම ඊළඟ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක යුගලද ප්‍රබල සේවාවක් සම්බුද්ධ ශාසනයට සිද්ධ කරයි. බෝසතාණන් වහන්සේලා දෙනම සන දෙකක පරිත්‍යාග කරන වේලාවේදී ඒ අග්‍ර ශ්‍රාවක යුගලද කාශ්‍යප චරිතද ඒ වගේම ආනන්ද චරිත වගේ චරිතද ප්‍රබල චරිත ප්‍රාර්ථනා සමග ඊළඟ සම්බුද්ධ ශාසනයේ රහත් පදවිය ලබයි. මේ සියලුම දේ නියත විවරණ ලෙස බුදුන් වහන්සේලා විසින් කරපු අධිෂ්ඨාන නිසා ඒවා කිසිදු වෙනස්කමකින් සිද්ධ නොවේ. ඔබ දන්නා හැටියට අවුරුදු 5000කින් 2500ක් ගෙවෙන මේ වෙලාවේදී මේ ගෞතම ශාසනයේ බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයක් මතය රඳා පවතින්නේ. ඒ වගේම මෛත්‍රී සම්බුද්ධ ශාසනයේ මේ ලෝකේ 3න් 2ක් බුදුන් වහන්සේ සහ අනිකුත් ශ්‍රාවකයන් ඔබව සසරින් එතර කරන්න බොහෝ වෙහෙසක් දරයි. උන්වහන්සේ පයින් ගමන් කරයි. මේ තුන් ලෝකයේ ඒ ඔබව සසරෙන් ඈතර කරන්න. මේ වෙනකොට කොසල් රජතුමා දැකපු සිහින 16න් 13 වෙනි සිහින ගමන් කරන වේලාවදී ඔබ සිතට ගත යුතු කාරණාවක් තියෙනවා. එනම් මට හරියට ධර්ම කාරණාවක් මේ කාලේ අසා ගන්න බැරි වුණොත් විවිධ සාමින්වහන්සේලාගේ ගොදුරක් බවට පත් වුණොත් උන්වහන්සේලා නිර්වාණය ලෙස නැවත උප්පත්තියක් නෑ යනුවෙන් කියාගෙන ගොස් ඒ දෘෂ්ටියට වැටි හිටියෝතින් මටත් වෙන්නේ මිත්‍යාව නිසා සසර අපායට යන්න. හේතු බුදුන් වහන්සේ කෙනෙක් මේ තුන් ලෝකිකයකින් ඇස් දෙකෙන් මගේ ඇස් දෙකට දැක ගැනීමටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කර මායි ගමන් කරන මාර්ගය හරිද වැරදිද කියලා දැනගන්නට ක්‍රමයක් නෑ. ත්‍රිපිටක පොත පමණයි තියෙන්නේ. නමුත් ත්‍රිපිටක පොත පමණක් ප්‍රමාණවත් නෑ ඔබ යන මාර්ගය හරිද වැරදිද කියලා කියන්න. ඒකටයි ගුරුවරයෙක් තුන් ලෝකෙට අග්‍ර වූ ගුරුවරයෙක් පහළ වෙන්නේ. ඒ ගුරුවරයන් නැතුව ඔබට කවදාවත් කියන්න බෑ මේ තුන් ලෝකේ ඔබ යන මාර්ගය හරි කියලා. නිර්වාණ මාර්ගය හරි කියලා. අපි ඉපදෙන්නටත් පෙර තමයි නිර්වාණ දොරට වැසී තිබෙන්නේ. ඒ නිසා ඔබ මේක හිතට ගත යුතු කාරණාවක්. මොකද මේ සංඝ රත්නයට සිද්ධ වෙන්නේ කියන එක. විශාල විනාශයක් අත ළඟයි. ඔබ ඇස් දෙක යොමා දැනගෙන සිටින්න කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබට තේරුම් ගැනීමට හැකියාව පවතී. ආනේ එදා මම මේක කිව්වනේ. මේ දේශනාවේ කිව්වනේ. නමුත් මට දැනගන්න හම්බුනේ මේ උන්වහන්සේ නිසා. නැත්තම් මට දැනගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට මේ දේශකයන්න් වහන්සේ පුදුම විදියට වේදනාව විඳින්මින් තමයි ඔබට මේ ධර්ම දේශනාව ගෙනෙන්නේ. කියන්නේ උන්වහන්සේ පුදුමාකාර වේදනාවකින් තමයි මේ දේශනාව සිත දියුණු කරගන්න උන්වහන්සේ බොහෝ වේදනාව වින්දා. පෙර දකින අතීතයත් වර්තමානයත් දැකීමේ හැකියාවක්, ඒ වගේම බුදුන් වහන්සේලා තියෙන අසීමිත ගෞරවයක් අපි කිසි කෙනෙක් ගාව නැති ඒ ගෞරවයක් උන්වහන්සේ ගාව තියෙනවා. මේ දේශකයන් වහන්සේ හම්බ වෙන්න ලේසි කෙනෙක්ට බෑ. අමාරුයි. නමුත් ඔබ විශාල පින්කම් කරලා තියෙන්න ඕනේ මේ උන්වහන්සේ දකින්න. බණක් අහන්න, එක් ධර්ම දේශනයක් අහන්න ඔබ විශාල පින්කම් කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේව ආරක්ෂා කරන්න බොහෝ ශ්‍රාවකයෝ සදී පැහැදී සිටිනවා. ඒ වගේම බලවත් ශ්‍රාවකයෝ සදී පැහැදී සිටිනවා. ඉතින් ඒ නිසා ඔබට මම මේ කියන්නේ මේ දේශකයන් වහන්සේව විශ්වාස කරන්න. සැකයක් ඇති කරගන්න එපා. ඔබේ අංශු මාත්‍රක හිතකින්වත්. ඒ නිසා ඔබ යම් සැකයක් ඇති කරගන්නවද? එය මටත් පීඩාව පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. හිංසාව පිණිස පවතිනවා. ඒ නිසා අත් දෙක එකතු කොටගෙන මම ඔබට හිතට වන්දනා කරමින් කියන්නේ මේ දේශනාව ගැන කිසිදු සැකයක් ඇති කරගන්න එපා. මේ 100% ඔබට තහවුරු කරගත හැකි. ඔබට හිතාගත හැකි පුදුත් වහන්සේගෙන්ම අසන්න ලැබෙන ක්‍රමවේදයකින් විතරයි පවතින්නේ කියලා. මේ දේශකයන්න් වහන්සේට වගේම මේ ධර්මයට මේ නිර්මාණය වෙන ධර්මයට සත්‍ය නිර්මාණය වෙන ධර්මයට මාර්යා බලපෑම් කරනවා. ඒ ඔබට දැනගැනීමට හැකියාවක් නැහැ දැන් මේ වෙලාවේදී. නමුත් ඔබ ක්‍රියාත්මක කරලොත් මේ ධර්මයේ එන්න ධර්මයේ දකින්න ක්‍රියාත්මක කළොත් ඔබට මේ අස්පනා පිට දැක ගැනීමට හැකියාව පවතිනවා.
ඔබ අදින ලද කර්මය ඔබ විසින්මයි. නියම සත්‍ය බුදුදහම තුළ තමන්ට දැනගැනීමට හැකියාවක් පවතිනවා. පොතකින් හෝ කිසිම උපකාරණයකින් බුදුදහම තිබෙන ප්‍රායෝගික භාවය ඔබට ගත නොහැකි. එයට තුන් ලෝකෙට අග්‍ර වූ බුදු පියාණන් හෝ බෝසතන් වහන්සේට පමණයි ඒ නැගිට්ටවන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් බෝසතන් වහන්සේට ලෝකෙට පැමිණ ඇයි උන්වහන්සේට නිර්වාණය අවබෝධ කරගන්න බැරිද කියලා. බෑ. උන්වහන්සේ පෙර බුදුවරුන්ගේ නියත විවරණ අරන් තිබෙන්නේ මෛත්‍රී සම්බුදු ශාසනය බුද්ධත්වයේ ලබන බව. නමුත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හම්බ වෙන වෙලාවේදී පාරමිතා 9ක් සම්පූර්ණ කරත් උන්වහන්සේට ඒ බුද්ධත්වය ලබන්න මදි. මොකද ඒ සම්බුද්ධ ශාසනයේ ප්‍රබල සම්බුද්ධ ශාසනයක්. අග්‍ර ශ්‍රාවකද සාමාන්‍ය පුරන්නේ එක් කල්ප සංඛ්‍යාවක් විතරයි. නමුත් මෛත්‍රී සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයෝ වලට ඒ එක් කල්ප අසංඛ්‍ය පෙරම් පුරලා අග්‍ර ශ්‍රාවක පදවි ලබා ගන්න බෑ. ඒ වගේම සම්බුද්ධ ශාසනයක සිටිනා වූ කැබිනට් මණ්ඩලය ඔවුන්ට සාමාන්‍ය ශාසනවල කාලය වගේ පෙරම් පුරලා ඒ පදවි ගන්න බෑ. ඒ වගේම ඒ අයද බෝසතන් වහන්සේ පාරමිතා 19ක් සම්පූර්ණ කරන නිසා ඔවුන්ටද පාරමිතා 10ක් සම්පූර්ණ කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි රටක ඉස්සර රාජ්‍ය නායකයෙක් ඉන්නවා, පුරෝහිතයෙක් ඉන්නවා, සේනාධිපති කෙනෙක් ඉන්නවා, පාණ්ඩාගාරික තනතුරක් ඉන්නවා. රට ඉදිරියට යනවාද බලන්න තවත් ක්‍රියාකාරයෙක් සිටිනවා. මේ කැබිනට් මණ්ඩලය වගේම සම්බුද්ධ ශාසනයවල කැබිනට් මණ්ඩලයකුත් සිටිනවා. ඊළඟ බුදුන් වහන්සේ මේ භද්‍ර කල්පයේ ප්‍රබලම බුදුවරයෙක් නිසා ඒ කැබිනට් මණ්ඩලය ප්‍රබලයි. ඔබට හිතාගත නොහැකි එකල ඉපදුනා. මේ තුන් ලෝකෙට මේ තුන් ලෝකෙම දෙදරන්න ගන්නවා. ඒ තරම් ඒ පෙරුම් පුරණ අය මේ ලෝකෙ පින්කම් කරනවා, කුසල් කර ගන්නවා. හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටියට හසු වෙලා තමන් සෝවාන්, සකෘදාගාමි, අරිහත්, රහත් කියාගෙන මේ ජීවිතේ විවිධ සාමින් වහන්සේලාගෙන් ඒ දෘෂ්ටි වලට හසු වුණොතින් කවදාවත් ඔබට නිර්වාණය අවබෝධ කරගන්න බෑ. මොකද අප ඉපදෙන්නත් පෙරයි නිර්වාණ දොරටුව වැසී තිබෙන්නේ. මොකද තුන් ලෝකෙට අග්‍ර වූ ගුරුවරයෙක් හමු නොවුණු නිසා ඔබට මේ ආත්මෙදී මේ කියන දොරටු වැසී තිබෙන නිසා ඔබට මේ අවස්ථාව උදා වෙන්නේ. ඒ නිසා ඒ වගේම මෛත්‍රී සම්බුද්ධ ශාසනයේ ඔබ නිවන් දකිනවා නම් ඒ අවස්ථාවත් ඔබ අහිමි කරගන්නවා. බුදුන් වහන්සේ කවුද කියලා බුද්ධ ගෞරවය ප්‍රමාණවත් ඒ බලවත් මෛත්‍රී බෝසතන් වහන්සේ ඒ ආත්මවල පෙරම් පුරනකොට ඔබට හම්බ වෙන්න. එයයි මා ඔබට පවසන්නේ. සැකකින් තොරව මේ දේශනය ආන්න කියලා ඔබට නොතේරෙන කොටස් අනාගතයට බාර දීලා තේරෙන කොටස් පමණක් ජීවිතයට ගන්න පිරිසිදු මනසකින් මේ අහන්න. ඒටයි ඔබට අත් දෙක එකතු කරගෙන ආර්දනා කරනවා. ඔබට තෙරුවන් සරණයි. අවසරයි මාගේ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙනුත් මෛත්‍රී බෝසතන් වහන්සේගෙනුත් සුනසමන් දෙවිඳුන්ගෙන් මේ දේශිකයන් වහන්සේගෙන්ද අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපිට විද්‍යාඥයන්සේ පැහැදිලිවම දේශනා කරා රහත් වෙනකම්ම නාස්ත ගන්න බැරිම එක තමයි රාගය. ඒක ලොකම නාස්ත ගන්න පුළුවන්. රාගය කියන රහත් වෙනකම්. රහත් වෙච්චාට රාගයක් නෑ ඉවරයි. එතකොට දැන් අපිට මේ රාගය තියෙනවා කියලා කිව්වට අපිට අපිව පරීක්ෂා කරගන්න තරම් ශක්තියක් අපි ගාව නැහැ නේ. අපි ඕනම තැනක රාගයක් තියෙන තැනක 100% අන්දයි. කොඩි එකක තමයි තියෙන්නේ. එතකොට අපිට ඒක පැහැදිලි වෙන්න ඕනේ. අපි ඔය කරගන්න භාවනාව. දැන් මෛත්‍රී භාවනාව කියා දුන්නොත් දැන් කියා දෙන ක්‍රමය නෙවෙයි මෛත්‍රී භාවනාව ක්‍රමේ වැරදින්නේ. අපිට මේ මෛත්‍රී භාවනාවක් උගන්වන්නේ මම නිකුත් වේවා නිරෝගී වා සුවපත් වේවා දුකින් මිදෙත්වා බුදුන් දකිත්වා නිවන. කොට උතු දිසාවේ නැගෙනහිර දිසාවේ වායු දිසාවේ බටහිර දිසාවේ මාමෙම මායතුරු මේ වගේ වචන සෙට් එකක් නේ අපිට මේ භාවනාවට කියා දෙන්නේ. තාමත් ඒ විදිය. ඔය වචන සෙට් එක දැන් අවුරුදු කීයක් ඉස්සරහට කියනවනේ. කිසිම දෙයකට මොකවත් උනේ නැහැ. උනේ වයසට ගියාන් අරලා ගියා. වෙන දෙයක් නෙමෙයි. අර එතකොට මෛත්‍රී භාවනාව නිවැරදි ආකාරයට කරන යන එක්කෙනාට මේකේ බරපතලකම තේරෙනවා. නේ මේ මෛත්‍රී භාවනාව නිවැරදි ආකාරයට කරගෙන යන්නේ නැතිනම් කොහොමත්ම තේරෙන්නේ. තේරෙන්නේ? එතකොට මේකේ බරපතලකම හරි විශාලයි. ඒක හේතුව මොකක්ද? එකක් සසරෙන් එතර වෙන්න මොනම භාවනාව වැඩුවත්
මෛත්‍රිය කියන එක වඩාගත්තේ නැත්නම් සසරෙන් ඈතර වෙන්න බෑ. ඒක හැම ධර්ම සාකච්ඡාවකම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියන්නේ දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අඟුලිමාල පාලනය වුණේ මොකෙන්ද? මෛත්‍රිය. නේ? අලව්‍යකා පාලනය වුණේ මොකෙන්ද? මේ පැහැදිලිව තියෙනවා. කසීබාරක් පාලනය වුණේ මොකෙන්ද? මෛත්‍රිය. ඒකට එහෙම අනික දැන් අපි ගත්තාම කර්ණිමෙත සූත්‍රය. කර්ණිමෙත සූත්‍රයේ තියෙන භාවන මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කරන ක්‍රම ටික. හැබැයි මෛත්‍රී භාවනාව කරන ක්‍රම ටික සූත්‍රය දේශනා කරාට අපිට මේ සූත්‍රෙදි මොකක්ද කරන්න කිව්වේ? අපිට කිව්වේ යන්න කලින් මේක භාවනාව වඩන කලින් කියන්නේ කියලා. දැන් හැමෝම කරන්නේ මොනවා? භාවනාව වඩන්න කලින් කර්ණිමෙත සූත්‍රය කියනවා. කියලා මෛත්‍රී වඩන. හරියයිද? නෑ. එතකොට දැන් ඊළඟ අනිත් එක මොකද ලොකු කරමෝල වැඩි? දැන් බුදු පියාණන් වහන්සේ ජීවමානින් වැඩ සිටින කාලේ මාදී පන්සල් ගිහිල්ලා බෝධිය නෑවොතින් ඔය පාඨේ යන ටිකක් ලා චෛත්‍යයක හරියයි කියන්නේ. හරියයි. පියාණන් වහන්සේ ඔහි වැඩ සිටිනදී අපි ගිහිල්ලා චෛත්‍ය වටේ බෝධි වටේ නේ ඔය සූත්‍ර කිව්වොත් අපිට මොකද නිවන් දකින්න පුළුවන් වෙන්නේ? දැන් අපි හදුගෝලිය පතුරා මල් ටිකක් තිබ්බා ඔය මොන ටිකක් තිබ්බා දැන් සමහරක් අය බෝධින් වහන්සේලාට මම දැක දෙන පූජාවල් තියෙනවා පාතුරු පූජාවල් තියෙනවා සමහරක් ඔය මුඛකටවත් බෝධින් වහන්සේ ගන්න බෑ ඒක බෝධින් වහන්සේගේ ජීන්න අපිට පූජාවල් කියන්නේ නෙමෙයි අවස්ථාව බෝධින් වහන්සේ අපිට වෙනම වැඩක් කරගන්න නමුත් අපි කුරුනේ මොකද මේ පාර උතන්ට කියන්නේ කරන් දෙයක් තියෙන්න බෑ මිනිස්සුන්ට. ඉතින් අපි දැන් පන්සලට ගිහිල්ලා කවුරුත් අපට අපේ ප්‍රශ්න වලට ගැටලු වලට ධර්මයේ පැත්තෙන් සහනයක් ගන්න කෙනෙක් නෑ. ඒක උගන්ට බලන්න මම මේ ඉන්න හන්දවට කොච්චර ලොකු ශක්තියක්ද? ප්‍රශ්නයක් ඇතුණාම ගැටලුවක් අතුලාම මම උත්තරයක් ඇදිලා ලොකෝමල් බේර ගන්නවනේ. ඕනලා කැයිලා අපිට කතා බහ කරලා ඉඳ ගන්න පුළුවන්. මේක මගේ මට්ටමේ නෙමෙයි තියෙන්නේ. පන්සල මට්ටම. ඒකයි ගමයි පන්සලයි වැවයි දාක. ගමයි පන්සලයි. හරි එකතු. දැන් අපි ඔය පොඩි පන්සලේ ඉන්න නායක හම්බු ඕනලා හම්බෙන්න පුළුවන්. වෙන කරන්නම දෙයක්. දැන් අනිත් තැන් වල ඉන්න කට්ටිය අපිට හම්බෙන්න පුළුවන් ගිහින්. පදන්නයි අපේ ප්‍රශ්නයකට ගැටලුවකදී අපිට ධර්ම කාරණා ටිකක් සාස්පාගේ මේ වගේ හැමදාම ජේතවනාමයේ මොන තරම් ධර්ම දේශනාවල් ටිකක් බුදු පියාණන් දේශනා කළා. එතකොට අපි මේ වගකීම තමයි සංගරුවනකින් වගකීම මිනිස්යා වෙනුවෙන් සමස්ත ලෝක සත්‍යය වෙනුවෙන් මෙහෙසෙන්නේ. තමන් වෙනුවෙන් වෙහෙසිලා තමන් තැනකට ඇවිල්ලා සමස්ත ලෝක සත්‍යයටම පහනක් වෙන්න. නමුත් මේ කරුණු කාරණා ටිකවත් දන්නේ නැති අපි තමයි ස්වාමින් වහන්සේවත් කලලාලි බෝධි පූජාවක් තියෙනවා. ඉතින් කිව්වහම 20 අසංක කල්ප ලක්ෂයක තර තමයි මම බුදු පියාණන් වහන්සේ රහසින්වත් පවන කළේ. බුද්ධත්වයේ බලාපොරොත්තු වෙන්නේ 20 අසංක කල්ප ලක්ෂයක් පාරමී දම් කරනවා. මොන දේවල් ටිකක් සම්පූර්ණ කළා. මෙහෙම කළා බුද්ධත්වයේ පැමිණලා තමයි අපට මහා මංගල සූත්‍රය දේශනා කළේ. මොන තරම් අනේක වාරයක් දුක්ඛින්දද කර්ණිමෙත සූත්‍රය දේශනා කරන්නේ. අපි නේ ධම්සප්පවතු මහා සූත්‍රය දේශනා කරන 60ක්ම කීයක් පයින් ආවා. ධම්සප්පවතු මහා සූත්‍රය කරන 60ක්ම කීයක් පයින් ආවද කියන්නේ. ඇවිල්ලා ඒ සූත්‍ර දේශනා කළා. උන්වහන්සේ චෛත්‍යය බෝධිදය කරන මොකද වෙන්නේ? රහතුන් වහන්සේලා බෝ වේද? කවදාවත් බෝ වෙන්නේ. හැබැයි ධර්මයේ තියෙනවා දැනුම. ධර්මයේ තියෙනවා නිවැරදි ධර්මතාවය අවබෝධ කරගෙන ඒ ගමන යන්න අපිට තල්ලුවක් දෙන්න කෙනෙක්. පෙන්න දෙන්න කෙනෙක්. ඒ තමයි දැන් වෙච්ච මේක මොකක්වත් නැහැ. දැන් අපි අපේ බෝධින් වහන්සේ අපි පාවිච්චි කරන්නේ එක්ක අටු ටිකක් පූජා කරන්න එක්ක සිවුරක් එල්ලන්න
රටේ ඉන්න ප්‍රධාන හොරුන්ට පුළුවන් ගිලා ළඟින් ගිලා අල්ලලා පෑන් දාගන්න. පෑන් ටික. අපිට ඒකත් බෑ. සීලවන්තයෙක් වුණාට ඕගොල්ලන්ට යන්න බෑ. ලේසි. ඒකට මෙතන ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තියක මාර්ගය වහන තියෙනවා. වැහුවාම අපි ඔයගොල්ලෝ පන්සල් ගිහලා කරන්න දෙයක් නැහැ. අපි කල්පනා කරන මොකද්ද කරන්නේ? දැන් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ ඊපස්සේ? ඔය ආයිල මොකක් හරි කියලා චැන්චංගල පොඩ්ඩක් සාකච්ඡා වෙන කතා බහ කරලා ඉඳලා නේ ඔය මොකක් හරි මේ බෝඩියක් හරි වකද වේදෙන පෑන් කලයක් දාලා ඔය සූත්‍ර ටික ඔය වගේම කියලා ගෙදර යන්නේ නැද්ද? ගෙදර යන්නේ. බල ඔයගොල්ලන්ම ආවා මෙහි ආයේ බෝධි පූජාවල් කියන්නේ මේ මොකක්වත් නැහැ ඇති කරන්නේ. සනි කරලා භාවනාවට සහ ධර්ම සාකච්ඡා. අපේ ජීවිතය අපි හදාගන්න උත්සාහ කරන මාර්ගයට පුරුදු. එතකොට මමත් ඔයගොල්ලන්ට මොකක් හරි ගහක් දීලා දීපොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් නතර වෙන්නේ ගහනවා. වෙන යන්නේ යන්නේ. ඇයි මම නෑ? අපි මෙහෙම ධර්ම සාකච්ඡාවක් කරන කොච්චර අපේ ධර්මයේ නගා සිටුවීමද? ධර්මයට කෝර නේද? එතකොට එනම් මේ මෛත්‍රී භාවනා වැඩි නිසා අපි කාටවත් මේ රාගය, දේශය, මෝහය ඔයගොල්ලෝ ගාව තියෙන කොහෙලාද? හරියට නිකන් උන්වස්ත්‍ර කීයද දෙයක් නටනවා. ගොජ ගායල් මෙහෙම නටන එකක් තමයි රාගය කියන්නේ. නේ? එතකොට මේ අපි ඒක බොරුවට හංගන් ඉන්නේ. හංගලා තියෙන්නේ. දේශය, මෝහයත් ඒවා තියෙන්නේ. ඉරිසියා, වෛරය, කෝපයත් ඒවාද. ඉතින් මේ සිත කොයිලාගේ අකුසලෙ මිසක් පිනේ කුසලේ නෑ. මෛත්‍රී භාවනාවට හරියට හිත යොමු වුණාම ඔටෝමක පාලනය වෙනවා. නමුත් මෛත්‍රී භාවනාවට අපිට ඉගන්නේ කොහොමද කියන්නකෝ? ඉතින් මම නිකුත්ති නිරෝගය අපිට කවදාවත් මානෙ දුක ලැබුණා. නිවැරදි මෛත්‍රී කියන්නේ මොකද්ද? මෛත්‍රී කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ මේ මෙහෙම වාඩියගෙන මෙහෙම හිටියට මොන තරම් දේවල් ටිකක් මේ මනසෙන් අපි කරන්න ඕන, මොලෙන් කරන්න ඕන. අපි මේ බලන්නේ මොකද්ද? රාගය. රාගය කියන්නේ මොකද්ද? රාගය කීයකට කැඩෙනවද? ඒ ආපු රාග ආසාව අපි අපේ තුලින් පාලනය කරගන්න ඕනේ. එළියට යන්න. රාගයව, දේශයව, මොහය. උඩ මෛත්‍රී භාවනා කියන්නේ මොකද්ද? රාගය පාලනය කිරීම, දේශය පාලනය කිරීම, මෝහය පාලනය කිරීම, ඊර්ෂ්‍යාව පාලනය කිරීම, වෛරය පාලනය කිරීම, කෝපය පාලනය. උඩ අපි වෛරය කියන්නේ මොකද්ද කියලා අපි අපේ තුලින් දකින්න ඕනේ. මොකද්ද මේ වෛරය කියන්නේ? සිතවිල්ලක් පහළ වුණා මිනිස්සෙක් කෙනෙක් හෝ සතෙක් කෙනෙක් හෝ සත්‍යයක් කෙනෙක්. මේ සත්‍යයට මට ගහන්න හිතෙනවා. බලින්න හිතෙනවා. මරන්න හිතෙනවා. නේ? මහා දුෂ්ටකම් කළා කණිතනවා. අගේ හැප්පෙන්නේ තියනවා රවන්න මේකලෙති. ඒකට මම ඒක මෛත්‍රිය කියන්නේ. ඒක නැති කරගන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ප්‍රේණ විරිසියාව කියන්නේ මොකක්ද කියන්නේ පැහැදිලි. වෛරය කියන්නේ මොකක්ද පැහැදිලි. කෝපය කියන්නේ මොකක්ද පැහැදිලි. සිත කිරගන්න අපි ඒක ගවේෂණය කරන ඔටෝම. උඩ අපි කතා කරන වචන ඒ වචන වලින් Tamanට දුක පීඩාවක් ඇති නොවේ යුතුයි අපේ වචන. Tamanට දුකකුයි වේදනාවක පීඩාවක් තමාකට කතා කරන වචෙන් Tamanට ඇති වෙන්නේ නැත්නම් අනිත් එක ගැන ඇති වෙන්නේම නැහැ. මොකද බලන්න. වචනේ පිරිසිදු භාවයේ තියෙන එතන. කතා කරන වචනේ ඉස්සෙල්ලා දුක එන්නේ Tamanට. පීඩාවේ Tamanට. දැන් කාට හරි උඩ මඩ ගහන්න ගන්නකො. ඉස්සර ගාගන්නේ කවුද? තමන්ගේ පය ගාගන්න. තමන් ගාගෙන තමයි අනිත් එක්කනේ ගන්න වෙන්නේ. තමන්ට ගාගන්න බෑ. හැබැයි තමන් මේක ගාගන්නක තමන්ට පේන්නේ නැහැ. තමන්ට පේනවා නම් කාට හරි මඩ ගාද්දි මම ගාගෙන පැයස අනිත් එක්ක නරගන්න. මොකටද මං ගාගන්නේ? අවශ්‍ය නැහැ ඉස්ස. නිකන් නේද තමාම ඒ තමා තේරුම් ගත තැන. ඉතින් ඕක තමයි අපි කර්මයේ සූත්‍රේ සක්කෝජෝස සූජෝත සුවචෝතස්ස මුතුන් සිමානි නිහතමානී මුතු මොල හදවතක් අවශ්‍යයි අපිට. ඔය මෛත්‍රී බලන්න. සුවත කීකරු. අපි ඔක්කොටම හරීම සුවතශීලී. කීකරු බව සුවත කීකරු. මුතු මොල නිහතමානී ගති බව. මේකනේ මේ සූත්‍රය කියන්නේ.
හැබැයි ওই සූත්‍රයේ ඕම අපි දැන් අරගත්තට මේක අපේ හදවත තියාගෙන හදවතේ තුනීකරණ එක ඉතාම අමාරුයි. ඇයි අපි මේක කලින් සත්‍ය වෙලා, යක්ෂ වෙලා, පෙරේතෝ වෙලා, නයි පොළොම් වෙලා නොවෙච්ච කෙනෙක් නෑනේ. දැන් නයි පොළොගේ කොටියෙක් නේ ඌගා තියෙන මහා වෛරයක් කෝපයක් මිසක් මෛත්‍රියක් තියෙනවද? වෙන්නේ කියන්නේ මොකද අපි හොඳට අපි ඒ බලන්නේ අපි ඒ සත්‍යෝ දිහා බැලුවා මේ සත්‍යෝ මෛත්‍රිය අතුරුදහන් කරගන්න වැඩි මොනවාට කාලා තියෙන්නේ? මෛත්‍රිය නැති කරගන්න වැඩිම කාලා මස් වෙනවා. ඔල මස් කන්නේ කොහොමද? එළවල ගිහිල්ලා පැනලා ගිහිල්ලා මරාගෙන කන. එන් ඕංගා තියෙන්නේ මොකද්ද? සම්නික්කරම මිලිසියා වෛරයේ කෝපය කිසිම අනුකම්පාවක් නෑ. මේ ඕන දැන් අපි හරි ලස්සන මුවකටියක් ගත්තොත් මොකද කෙලින්ම බෙල්ලට පැනලා කෙලින්ම බෙල්ලෙන් අල්ලගෙන ඉන්න මේක පණ යනකම්. එතකොට මේ සතා අතපය දඟල කට ඇල්ල පණ යනකම් හරි අතාරින්නේ නෑ. අල්ලන්නේ. පොඩි ඒ ගැහෙන එක වැවුන එක එයා දැක්කාම එයාට අනුකම්පාවක් ඇති වෙනවද? අපි මානසික අපිට මොකද්ද වෙන්නේ? අපිට වෙන්නේ තේකම. නේද? පානාතිපාතා කියන්න ඕනේ නෑ. හැබැයි දැන් වෙලා තියෙන මොකක්වත් නෙවෙයි ධර්මයේ තියෙන. ධර්මය ඔබට නිවැරදි ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් නෑ. වෙලා එක තැන් එක තරහ කියලා අනුව එක රට පාලනය කරන දේශපාලන මේ ඔක්කොරම ගිහිල්ලා ඉවරයි. ඒකට අපිට රටට ජාතිය සම්බුදු සසුන ඒකට කවුරුත් නෑ. එතකොට බලන්න මේ බෝසත්න් වහන්සේ නම මොන තරම් ලෝකයේ ආචාරමත් දේවල් කරන්නේ ඇද්ද? තිරිසන් ලෝකෙ පැතිරෙ ගොත් එකයි මනුස්ස ලෝකෙ පැතිරෙ. එතකොට මේ තිරිසන් ලෝකෙට මොකටද මේ උප්පැති ලබන්නේ? අපිව සසරම මහා දුකින් නිදහස් කරගන්න. එතකොට මේ මහා පොළවට වැඩි තමන්ගේ මේ මස් දන් දීලා තියෙන බුදු බව ප්‍රාර්ථනා කරනවා. අන්න ඒක නිසා තමයි බෝසතාණන් වහන්සේ වජිරාසනේ ළඟට මහ පොළොව කම්පා වුණේ. දැන් අපි නම් මහ පොළොව තරම් අපේ බත් දීලත් නෑ මස්තිය. බෝසතාණන් වහන්සේ බුදුමී මේ බලාපොරොත්තු කරන මහ පොළොවට වැඩි මස් දන් දීලා තිනවලු නැත්තම් බුදු වෙන්න බෑ. ආකාශයෙන් මැකෙන ආකාශයේ තියෙන තරු වලට වැඩිවම ඒ තරු වලට වැඩි ඇස් දෙක දාන්න ඕනේ. කොහොමද දුන්නේ ඇස් දෙක? අපි දෙන්නේ මරණයට පස්සේ. එහෙම නෙමෙයි. මේ ඇස් දෙක ඕනම කෙනෙක් අද ගලව ගන්න කෙනෙක් ආවොත් මේක ගලව ගන්න මම අවස්ථාව දෙනවා. අන්න එහෙම තමයි දන් දීලා තියෙන්නේ. එතකොට මේ බෝසතාණන්සේ මාරිෂාන කළ මේ වෛද්‍යෝ යයිලා ලේ වැක්කිරි ඇහැ ගලවනවා. ඇහැ ගැලවුවා අපුණ අනිත් ඇහැ ගලවන්නේ. ඇස් දෙකම අන්න ඒ විදිහට තමයි දුර වේනා මහා ඥානය කිසිම කෙනෙකුට සමකර නොහැකි ආකාරයකට බුදුරජාණන් වහන්සේ ළඟට පහළ වෙන්නේ ඇස් දෙක දවතේ. දන් දුන්නේ කොහොමද? මැරිලා නෙමෙයි. ජීවමාන. එතකොට හිතන්නේ බුදුවරයෙක් මේ ලෝකෙට මොනතරම් ඇස් දෙක දන් දෙන්නේ. ආකාශයේ තරු වලට වැඩි ඇස් දෙක දන් දුන්නා කියන කතාව අහන්න කොච්චර කාලයක් උපැත්ති ලැබලද? ඒ උපැත්ති ලැබපු හැම එකම ඇහැ ජීවමාන ගලවල දන් දෙන්නේ. ඒ නිසා තමයි බුදුවරයෙකුට මහා ප්‍රඥාවක්, මහා දුරපේන ඥානයක් බුදු දැසකට යම්කේ දෙයක් දැක්කොත් ඒක දැක්කම තමයි ඒ තරමට මේ ඇත්ත එක දක්වන්නේ. බුදුරජාණන් මේ බෝසතාණන් වහන්සේ ළඟේ කොච්චර ශක්තියක් ඇද්ද? මොන තරම් ප්‍රබලතාවයක් ඇද්ද? ඒ ප්‍රබලතාවය ඔන්න බලන්නකොට හිතේ තියාගන්න. එහෙනම් ලෝකේ යම් කෙනෙක් කිව්වොත් බෝසතාණන් වහන්සේලා ඔය කියන තරමට දන් දුන්නද? අපිට මොකෙන්ද සනාථ කරන්නේ, මොකෙන්ද ඔප්පු කරන්නේ කියලා කිව්වොත් අදටත් අපිට හම්බේ ආව පෙන්නලා
අර තියෙන්නේ ත්‍රිසංආත්මයක ඉඳගෙන සම්පූර්ණ කරපු දානය කියලා හඳ පෙන්නලා අපිට පුළුවන් ඕන කෙනෙක් එක තරඟ කරලා ඒ ජයග්‍රහණය කරන්න. ඒකවල මේ විද්‍යාව දියුණු කාලෙක මේ විද්‍යාන්ත කියන්නේ මිත්‍යාවාසය. මිත්‍යාදෘෂ්ටික විද්‍යාවකදී බුද්ධාඥාන්සේ පෙන්නපු නියම විද්‍යාව සම්මා දෘෂ්ටියට පත් වෙච්ච ආකාරය. ඒකවල එහෙනම් මේ අපට හොඳට පැහැදිලි කොහොමද මේ කර්මඵල. ඒකට ඒ දාණය අනිත් පැත්තෙන් තියෙන තව එකක්. අනිත් පැත්තෙන් තව එකක් තමයි සාමාන්‍යයෙන් දැන් මේ අපි වගේම ත්‍රිසං ලෝක හැම සතෙක්ම කතා කරනවා. හැම සතෙක්ම අතන බලන්න කිවල කතා කරනවා. කාව කතා කරනවා. එතකොට දිවිකාව කතා කරනවා. බඳුර කතා කරනවා. මේ සත්තු මෙහෙම සත්තුත් එක්ක බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මිනිස්සු අතර බොහොම සම්බරකමක් හිතවත්කමක් කතා බහ කිරීමක් තිබුණා. දවස්. එතකොට බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙට පහළලා ඉන්දියාදී මෙයා කල්පනා කරා මම දැන් යන අන්තිම ආත්මය තුලදී මට බුදු වීමට දන් දෙන්න තියෙන්නේ. දරු දෙන්න පමණයි. එහෙනම් මම මේ දරු දෙන්නව දන් දෙන්න ඕන. කියලා හිතලා කල්පනා කරලා භාර්යාව යනවා පළවරණ තුන්දෙනාම කන්න. එයා වනාන්තරයට යනකම් ඉඳලා ආකාශයාවල අදිෂ්ඨානයක් කළා. අද මම මේ දරුවෝ දෙන්න දන් දෙනවා. බුදු බව ප්‍රාර්ථනා කරගෙන. ළමයි සූදානම් වෙනවා. ළමයි බොහොම සතුටින් සූදානම්. ඒ ත්‍රිසං ලෝකයට කතා කරලා කිව්වා මම දැන් මේ දරුවෝ දෙන්න කෙනෙක් ආවොත් අනිවාර්යෙන් දන් දෙනවා. හැබැයි ඔයාලා කවුරුවක්වත් දැන් මගේ භාර්යාවෙන් ඇහුවොත් මේ ළමයි දෙන්න කෝගෙන කතා කරන්න එපා. සාමාන්‍යයෙන් ඔය සැලණිහිලියා ගිරවා මයින එයා කතා කරලා අපි නිකන් ඔළුවක් කරන්න දරුණු. අරගාරේ ඇහුවොත් කොහෙද ගියේ කියලා අපි කියන්න කොහෙද ගියේ කියලා. එහෙමවත් අහන්න දෙන්න. දැන් ත්‍රිසං ලෝකේ කතා කරලා වෙන කවුරු සාස කරන්න බෑනේ. ආයෙනම් උඹලා එහෙම කීවල බලලා මගේ භාර්යාව ඇවිල්ලා කොළමයි දෙන්න කියලා. උඹලා තහබල කොළමයි දෙන්න කියලා. කොයි පැත්තට ගියේ කියලා වොත් උඹලා තහබල කොයි පැත්තට ගියේ. ඒක නිසා තමයි අද අපේ කිව්වොත් එහෙම ඒ සත්තුන්ට අපි කියන්නේ සතා කියනවා. නේ? දැන් බලන්න පෙත්ත පුතාවක් කියලා හවතෝ පෙත්ත පුතාවක් කියලා. හැබැයි අපි කියන එක. දැන් තේරවල මේ වෝසානාචරණක් ලෝකෙට පහළ වෙලා මේ දානය කොච්චර බලවත්ද ආකාශයවල ආරාධනා කළා පොඩි වෙලා කනන්න සක්‍රමාදී රාජෝ අර විදියටම ලෝකෙට මහා පහළ දූතික බවුණ කියන්නේ බවුණේකට පහළලා ගිහුවා ඇවිල්ලා කිව්වා එනකොට දැන් බෝසානාන්තය ඇවිල්ලා කොහොමද යන්නේ මේ වයසක මිනිස්සු කොහොමද යන්නේ කියලා ඇයි උදෑසන ආරාම මතක් කළේ දලු දෙන්නා ගන්න දෙනවා කියලා මම මේකට ගෙනියන්න ආවා කියලා අනේ අර දරුවෝ දෙන්න කතා කරලා පුතේ මම බුදු වෙන්නේ. ඒ නිසා සංසාරයේ දරන පුරාගෙන ආපු දෙයට මේ දරුවෝ දෙන්න දන් දෙන්න බෑ මේ නෑ ඇත්තේ. කක්කයි මල්ලි. ඉතින් ඒ පාර යෝධක වවුනට මේ අක්කගේ මල්ලිගේ දෙන්නගේ ඇඟිල්ල එක ගැට ගහලා මේ දරුවෝ දෙන්න දන් දුන්නට ජලයේ සාක්කි විලා අතපැන් වක් කරලා බමුණට දන් දෙනකොට ළමයි දන් දුන්නා සත්තු වලගේ එක්කෙනෙක්වත් කතා කරේ නැහැ අන්න ඉවෙල ඉඳලා සත්තු තවත් මේ දාණයට ගොළු ඉදා පටන් ගත්ත ගොළුයි දැන් එතකොට අර මල්ලි අක්කයි දෙන්න දැන් එනකොට මල්ලිට ටිකක් යන්න අමාරුයි අර බමුණ කෝටුවක් කරන් මල්ටි ගැහුවා දාවට ඇඬුවා අරකට මල්ලි කියන අක්කා කියනවා මල්ලි අර බමුණට මල්ලිට ගහනවා මට ගහන්න. මල්ලි පොඩි කියලා කිව්වා. අන්න එහෙම කුටි කකා මේ දෙන්නා දැන් තාත්තා බලන්න එක්කන් ගියා. අරන් ගියා. ඊට පස්සේ බලන්න අම්මා එනවා දැන්. පළවල නෙලාගෙන
වෙන්න අම්මා ඈතින් එනකොට දරුවෝ දුවන් වෙනවා. මොකද අපි ඔය කින්ජාජ අද වගේ ඇපල් නෙවෙයි තියෙන්නේ. බොහොම ලොකු මහාදංගෙඩියක් මේ වගේ රම්බුටන් වෙරළු කටුලොවි මේ වගේ නැවුණු පැෂන් ඔබේ අලිපේර ගස් ලැබු මේවා තිබුණේ. මේ වගේ මහා පාසල් වට්ටි වල වලට දරුවෝ දෙන්න දුවන් වෙනවා. අද දරුවෝ දෙන්නගේ සද්දයක්වත් නැහැ. අනේ නිින්ද ගිහින් ඇතිලා අර ගුහා ළඟට තමන්ගේ ගෙවලකට ඇවිල්ලා කෝ ළමයි දෙන්න කියලා. කතා නැහැ. තාත්තා කතා කරන්නේ. ඒ වාතායන් ආලාල වැඩිදියා මම විලාප දුන්නා. සත්තුම කතා කරලා ඇහුවා මගේ ළමයි දෙන්න කෝ කියලා. කතා කරන්නේ. දැන් මේ කාකන මිනිස්සයා ගොළු වෙච්ච එක හැබැයි උඹලා මොකද ගොළු වුනේ? උඹලා මයින්ද කතා කරන්නේ කීයකට මගේ ළමයි දෙන්න කෝ කියලා. කවුරුත් කතා කරන්නේ. සරණිය ළඟට ගිහිල්ලා ඇහුවා කොහොමද ළමයි දෙන්න කියලා. ඌ ඔළුව අල්ලනවා කොහොමද ළමයි දෙන්න කියලා. මේක මහ පුදුම කතාවක්. කලින් උත්තර දුන්නේ හො නෙමෙයි. මයින් ළඟට ගියා, ගිරව ළඟට ගියා. ඒ ගිහිලා ගොහන කොහොමද ළමයි දෙන්නේ නැවුම් කොහොමද ළමයි දෙන්නේ කියලා උත්තර. දැනගත්ත අනිවාර්යෙන්ම මේ නම් මහා පුදුම හතරයක්. මේ නම් මේ මිනිස්සේ කියලා මේ මාත් එක්ක ඉලන්නේ අනිවාර්යයෙන්ම බෝසතාණන් වහන්සේ. දරුවෝ දෙන්න දන් දෙන්නේ නැති කියලා. වණේ දෙවරක් කරමින් හොයලා හදාගත්තා. අවසානයේ තේරුම් ගත්තා. සියලුම දුක අනිත්‍යයි. මේක ඇති වී පැවති නැති වී යන දෙයක් කියලා හිතේ තියාගෙන ඊළඟට ඇවිල්ලා තමයි ජීවිතාව පටන් ගත්තේ. ඉතින් බලන්න. එහෙනම් මේ දරුවෝ දන් දෙනකොට ඒ දානේ අදිෂ්ඨාන කරනකොට මෙතෙක් කල් කතා කරපු දේශනාවල අපි තවම කතා කරන්නේ නැහැ. තවම කතා කරන්නේ නැහැ. එතකොට දැන් පේනවද බුදු දැන් බෝසතාණන් වහන්සේ නමකගේ මෙහෙම ශක්තියක් නැහැ. පෙරම්පුරන කෙනෙක්ගේ මෙහෙම ශක්තියක් තියෙනවා බුදු කෙනෙක්ගේ කොහොම ශක්තියක් ඇද්ද? නේ? පෙරම්පුරන කාලේ අර විදිහට අදිෂ්ඨානයක් කළා ත්‍රිසන් ලෝකේ බොරු කරන්න පුළුවන් නම් අදිෂ්ඨානය බුදු කෙනෙක් කියලා කොහොම කරන්න පුළුවන් වේද? බොහොම ශක්තිය. මොනවාගේ ඉතින් අපේ මේ මහා වත්‍ර කල්පයේ තුල මේ මහා ඒ වගේ පොසොල් මහා ජනපදයේදී මල්ලිකා කියන මහා පකස්කාවේ එයාගේ මිනිගිරියක් හිටියා. හරිම ලස්සනයි මේක. මේ මිනිගිරිය හරි ආදරේ, හරි ගෞරවයි. රාම්ජී මුජිනයක් කරෙන් සරසලා මේ ආදී වශයෙන් ඉන්න අතරමඟදී හිටි හැටි ෂූටිම කාලේදී මිය පරලෝ. මේ රියානාසේ ජීවමාන ඉඳද්දී මේ මල්ලිකාන්ත මෙයාට බැරි වුණා මේ දුක දරා ගන්න. ගියා රියානාසේ හම්බුනේ. ගිහිලා ස්වාමීන් වහන්සේ මම ආදරයෙන් ගෞරවයෙන් දැක බලාගත්ත මම මිනිපිරිය ෂූටි කාලේ හදිස්සියෙම මේ කරලෝ ගිහින්. ඒ දුක මට දරා ගන්න බෑ. මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගය පුරාණවා මල්ලිකා මහපොතාවිය මේ ජනපදයේ ඔබ හිතන්නකෝ මේ ජනපදයේ ඉන්න සියලුම දරුවෝ ඔබගේ මිනිදිරිය වෙනාට කැමති කියලා. අනේ කොච්චර එකක්ද? එහෙම වෙනනම් කොච්චර එකක්ද කියලා මේ ඔක්කොම මිනිදිරිය වෙනවා මගේ කියලා. කොහෙද එහෙනම් 100ක් ඉන්නවා කියලා හිතන්න. ඒ 100ම දැන් නැති වෙනවා එක දවසකින්. දැන් ඔබට දුක් කීයද කියලා. අර මල්ලිකා කියන ස්වාමීන් වහන්සේ එහෙනම් දුක් 100ක්. ඉතින් එහෙනම් ඔබ වාසනාවන්තයි. ඔබට තියෙන එක දුකයි නේ. ඔය දුක හඬ වැඩි පිළිමේ තේරුමක් නැත. ඔබට අතහැරලා දුක අවසන් කියලා. විරයන්හාසාර විශ
විශාඛා මල්ලිකා මේ ආදී වශයෙන් මහා ශ්‍රාවකෙක්. අර ශ්‍රද්ධාව ගෞරවය භක්තිය ප්‍රවාහණය විදියට මේ ආදී වශයෙන් බලනකොට මේ දානයක තියෙන වටිනාකම උතුම් බව අද අපිට එහෙමනම් මනුස්ස ලෝකේ ඉඳගෙන යම් කිසි කෙනෙක් ඇහුවොත් ඔය තරම් නෑ ඔයගොල්ලෝ දන් දෙන්නේ මොකද්ද හේතුව? කවුද දන් දෙන්න කිව්වේ? ඔයගොල්ලෝ කොහොමද අතීත වර්තමාන දෙකේ මේක දන් දුන්නා කියලා විශ්වාස ගන්න කිව්වොත් අපට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ තමයි අපට හඳ පෙන්නලා කියන්න පුළුවන්. අර බෝසතාණන් වහන්සේ දීපු දානයක් ත්‍රිසං මාත්‍රක ඉඳගෙන ජීවිතයේ ආයතය නැති කරන්න බෑ ඒ රූපේ. ඒකට අනිත් එක තමයි මේ ත්‍රිසං ලෝකේ අනිත් එක තමයි නිහඬ කිරීම. නිහඬ කිරීම තමයි අනිත් එක. මේ ත්‍රිසං ලෝකේ එදා දවස කතා කළා අද දවස කුඩාලා කිසිවකට දාලා නෑ. දානීය කියන එක මොනතරම් අග්‍රත කියන එක අපිට උඩ වැළුවහම මේ තුන් ලෝකෙටම පෙන්නනවා. බෝසතාණන් වහන්සේ දානය අති අවශ්‍ය දෙයකි. ත්‍රිසං ලෝකේ සත්‍ය වෙන උඹලා කවදද දවසක මේ දානය දී යුතුයි. දානීය තරම් මුලින් දෙයක් මේ ලෝකේ නැත කියලා. දානීය කියන එක අංගයකට ගත්තා. ඉතින් අපි එනම් බලන මොන තරම් පින්වන්තද. ත්‍රිසං ලෝකයක් නිහඬ කරපු බෝසතාණන් වහන්සේ තුන් ලෝකෙටම උදේ හැන්දෑව දෙකම දානය පෙරදුම් කරන හාවගේ රූපය ශක්තිමත් කරපු මේ ලෝක මේ සියලු ලෝකවලට දාන සීල භාවනා කියන තැන දානය ගත්තා කියලට. ඉතින් අපි හිතන්න අපි කල්පනා කරගන්න. අපිට දාව උපන් දරුවා කොච්චර පින්වන්ත ගුණවන්ත වෙන්න ඕනද? අද ආපාතරින් වෙංගලා මාස 9ක් සම්පූර්ණ වුණා. අපි දරුවා රූපය සියල්ල අතහැරියා. දරුවනින් ගන්න යුතුයකම එකම මාසයේදී තමහා මුදලයක් මම හිතන හැටියට මේක ගත්තොත් අපේ දෙමාපියන්ටත් ඒ නැති විදියට මේ ලෝකය ගත්තොත් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ ඔය විදියට මෙහෙම දානයක් දීලා කිසිම තැනක මේ මාස 9ෙම බුදුරජාණන් වහන්සේගේ අපරිමාණ මහා ගුණ වචන 4-5ක් අපි කතා කරලා බලන්න දාන සීල භාවනා ධර්ම සියල්ල සම්පූර්ණ වෙනවා මේ මාස 9 වෙනි මාසය. අපි හැයිලක් දවසක් 9 මාසෙත් 9 මේ සියල්ල අපට සම්පූර්ණ කොච්චර බලවත් සකස්ද. ඉතින් මේ උත්තරීතර මහා ශක්තිය මහා බලය එහෙනම් හිතා ගන්න අපි දානේ මොන තරම් බලවත් නැද්ද. මේ දානේ මහා දානියක් තමයි ත්‍රිසං ආත්මේ ආව පූජා කරපු දාන. ත්‍රිසං ආත්මේ නිහඬ කරවන්න පුළුවන් මහා දානය. අපි මෙන්න මේ ආදි වශයෙන් සම්පානාමේ සියයට අපි ගත්තාම මේ ලෝකෙට පහළ වෙන මහා සත්‍යහත ගුණවන්ත පින්වන්ත බෝසතාණන් වහන්සේලාට හැකියාව තියෙනවා. දානය පිළිබඳව ගත්තොත් යම් ආකාශ දිහා බලලා උදේ පාන්දර බලලා අදිෂ්ඨානයක් කරලා මගේ ශරීරයේ මම අද ඕනම සත්‍යයකට කොටියෙකුට සිංහෙකුට කෑලි කඩාගෙන ගන්න පූජා කරනවා. දානය සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨානයක් කරොත් කොටි සිංහ වේශයක් මවාගෙන ඉන්නේ කොටියෙක් නෙමෙයි. රක්‍රමහා විවරයි. මේ ඇවිල්ලා මේ උදේ ආරාධනාවක් කළා. ඒකට මම ආවේ. ඔව් එහෙම. අනේ ඒසා තමයි අපට අනිච්චාවත සංඛාරා කියන වය ධම්මා දන්දිනෝගේ මේ ගාථා මේ ලෝකෙට ප්‍රකට වුණේ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට පහළලා ගියා ධර්මයේ නැති කාලේ. ධර්මය. ඉතින් ධර්මය අහන්න හදනවා අහගන්න විදියක් නෑ. මේ දවසක් කල්පනා කරලා මේ රට කමින් මට වැඩක් නෑ. රජ ඇරුවටින් රජවාසයෙන් එළියට ගහලා ගියා මම අද කොහොම හරි බණක් අහගෙන මිසක් මේ මාලිගාවට එන්නේ නෑ කියලා වනාන්තරයේ ගමන් කරනකොට සක්‍රමහා දීරාව දැක්ක ධර්ම පිපාසයෙන් මිනිස්සේ කියන්නේ
මහා ගලක් උඩක ඉඳගෙන කතා කළා රජතුමනි කොහෙද මේ යන්නේ කියලා. පස්සේ කිව්වා මම යන්නේ ධර්ම පිපාසය. මට බණ ටිකක් අහන්න. අර උඩ ඉන්න මිනිස්සයා කියනවා යක්ෂ වේශයක් මාගෙන මේ යක්ෂයා කියනවා උඹට බණ අහන්න බඩ කියලා. මට කුසගින්න නිවා ගන්න බඩ කියලා. අපි දෙන්නට දෙන්න මේක බෙදා ගන්න. ඉස්සෙල්ලා මට ඔබගේ ශරීරයේ පොද කරපන් මට හදනම් බලන්න. කාලා බණ කියන්නේ. බොසානාර මිනිස්සු අහනවා හැම යක්ෂයා. ඔබ මාව කෑවම් බණ කියන්නේ කාටද? දැක්සගෙන එකක්ද? එහෙනම් මම මෙහෙම එකක් කරා. මේ පර්වතයට උඹ නැගලා මම පල්ලෙහා කාමුල කට අරගෙන ඉන්න. උඹ උඩ විඳලා මගේ කටට පැනපන් ජීවිතේ පූජා කරපන්. මම ඔබට ඒ ආස්සාවේ බණ කඩයක් කියන්නම්. මම බලන්න අපිට නම් අද බණ අහගන්න මොන තරම් පුළුවන්කමක් තියෙන්නේ. මේ බණ නැති කාලයක අපිත් මේ ලෝකෙට පාන අපිත් ඔය කියන්නේ. බණක් ඇහෙන්නේ. අනේ අර කන්දර නැටලා හබෝම ශ්‍රද්ධාවෙන් කවුරුන් යකාට මගේ ජීවිතේ පූජා කරනවා කියලා එහෙම යන්න පායනකොට මේ යකාය දැන් කියනවා මේ ත්‍රිලක්ෂණය මේකේ තියෙන ත්‍රිලක්ෂණය පෙන්නවා මේක අනිත්‍ය දුක ආත්මය පෙන්නවා ඒකයි මේ වට අනිත්‍යයි කියලා මේ ඒ ගාථාවේ විග්‍රහ කරනවා අනිත්‍යව සංඛාරා වය ධම්මා දන්දින කියලා ඒ ගාථාව කාක්ෂපන එන්නාම බෝසාරණී කට යකා කට අරගෙන ඉන්නවා පැන්නාම කට වැටෙනවා බෝසාරණී දැන් ඔළුවට යක්ෂයා කියනවා මම ඇවිත් යකෙක් නෙමෙයි යක්ෂ රූපයෙන් අල්ලා මැව්වා රූපය මම සක්‍ර මහා දිවිරයි බෞද්ධේ මං අහගෙනයි කියනවා බණපදයක් අහගන්න මම ඕනම දෙයක් කරනවා ජීවිතේ වල පූජා කරන මම ලෑස්ති මම ඒකට ඒකට බලන්න මේ මොන තරම් දානයක උතුම්මක් ඇද්ද බණපදයක් අහගන්න ජීවිතේ පූජා කරපු කතා වස්තුවක් තමයි අපි මේ ඒක බලන්න අපට අද දැන් ඔයගොල්ලෝ මොනවද අහගන්න බැරි කොන්දේලා දන් දෙන්න පුළුවන් අපිට සීල් දකින්න පුළුවන් අපිට භාවනා කරගන්න පුළුවන් එනම් මේ සදාගත බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දෙනවා මේ ජීවිතේ කොතන කොයි මොහොතේ වෙලාවෙදී ධාර්යයන් විඳින්න ඒ නිසා අපි දුක් විඳින වේදනාවලින් ත්‍රිවිධාවෙන් මේ සියලු දේ අසහැරගෙන අපට බය පහළ වෙච්ච උතුම් මනෝලෝකෙට මේ සීලය සම්පූර්ණ කරගන්න. සසරමෙත මහා සාගරයට එයින් එතර වෙන්න. මේ මාර්ගය අපි හොයාගන්න ඕන කෙනෙක් දාහනේ ඔන්න ඔය විදියට සම්පූර්ණ. ඉතින් එනම් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් බොහොම භක්තියෙන් මම මේව නැවත මතක් කරේ. මිනිස්සුන්ට අද දාහනයක් මොකද්ද දාහනේ දෙනවා ඉවරයක් නැහැ කියලා කතාවක් කිව්වොතින් දාහනය කියන එක අංක එකට තිබිය යුතු වෙන අපිට දැන් අවස්ථා කීපයක් තියෙනවා. යම් කෙනෙක් අහුවත් එකිනෙකාට උදවි දාහනය උතුම් බව පැහැදිලි කරා. ඉතින් අපි හිතන් අපි කල්පනා කරමු. මම ඉතින් අල්ලා හදාගන්න ඉන්නේ. මොකද උලන් දෙරි කණ්ඩේ නැහැ 11ට කිට්ටු වෙලා. එතකොට අද දාහනේ සමහර කාට අද දාහනේ මගේ උදේ දාහනේ මගේ අරන්න පුළුවන්. ඒ වුණා අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ අපිට තියෙන මහා ශ්‍රද්ධාව මහා ගෞරවය මහා භක්තිය. නවන්නේ එක වේදයි. දැන් මට මගේ දාහනේ අද හදන්න ලොකු උත්සාහයක්. උදේ ගෑස්ට්‍රික් හදන්න පුදුමාකාර ලෙඩවිරියක් දැම්මා. මම දුන්නේ නැහැ හදන්න. ගෑස්ට්‍රික් හදන්න මම දුන්නේ නැහැ. මට අද ඇති කරන හදන්න. ශරීරය කලන්ත ගතිය ගෙනල්ලා පොළඹවල වෙනදි වලද මේ ගෑස්ට්‍රික් හදන්න. මම තදින් අල්ලගෙන උඹට හදන්න හම්බ වෙන්නේ නැහැ. කියලා. මම අල්ලගෙන දාහනේ සම්පූර්ණ කරා. මොකක් හත්ෙන් දවසේ මම මේ අද 6 වෙනි දවසේ පස්වෙනි දවසේ අකණ්ඩව දහසීලයක් ආරක්ෂා කරගෙන භාවනාවක් වඩ아가න මහා දානෙකුත් දෙනවා කියන එක සම්පූර්ණ කරගෙන
යන 7 දවසක් මේ යන්නේ. අද 5 වෙනි දවස. හෙට වගේ 6 වෙනි දවස 21 වෙනිදා මම 7 දවසක් සම්පූර්ණ කරනවා. මහා දාන. ඉතින් මේ ඔබත් මේ අද මේ දානය පූජා කළේ එක වේලකින් මම අරිෂ්ඨාන කරගෙන එක වේලකින් තමයි ඉන්නේ කියන්නේ. මේ දවස් පහ සම්පූර්ණ ගත අඩුම තරමේ මම බිස්කට් එකක්වත් කහට ටිකක් අරගෙන රටේ ඉන්න මදලා හකුරු කෑල්ලක් ටොපියක් වගේ යනකොට බිස්කට් එකක්වත් අරගෙන අඩුවන රාත්‍රී කාලේ නෙස්ටෝල් එකක් බොන්න බල එහෙමවත් දින කෝපි එකක් පමණයි එක වේලේ මහා සම්පූර්ණ 21 වෙනිදාට මගේ 7 දවස් මහා සම්පූර්ණ ලෝකේ යම් දෙයක් කරලා යන්න හදන ප්‍රබල උත්සාහයක් මේ දරන්නේ. හිතන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ ලෝකෙන් හිතන්නේ ඵලයටපත් වෙන්න පුළුවන් කියලා. මේ අපි පුළුවන් තරම් අනුන්ට හිවිලා කළේ හිංසා කරලා අනුන් විදිහට කතා කරලා ඕවක් කරලා rahat වෙන්න පුළුවන් නම් ඵලයකටපත් වෙන්න පුළුවන්. මේ බුද්ධාමක් මොකටද කියන්නේ? තාම මේක තේරුම් ගන්න බෑ. මේ දහමට ආපුවම පුදුම දුකක්. පුදුම පීඩාවක්. ඒ තරම් මේ රහත් වෙන මගේ රහත් වෙන දවසේ අපිට මොකක් වෙද හිතාගන්න බෑ. ඇස් ගලවයි දන්නෙත් නෑ. දැන් පටාචාරගේ මුළු ඇඟේම ටික ඔක්කොම ගලව නූල් පටක් නැති නිකන් ගලවලා තමයි බුදුහාමුදුර ළඟට එව්වේ. නූල් පටක් නැති නිර්වතින් ආපු පටාචාරා තමයි රහත් බාහිරපත් වෙන්නේ. මොන තරම් ලැජ්ජාවක් වුණාද ගන්න දන්සභා මණ්ඩපයේදී කාන්තාවක්. කුතුම විදිහට ලැජ්ජා සහගත සිදු වුණා. මේ සංසාරේ බෝසත්යන් වහන්සේ නමගේ හිතක් බින්දින්න ගිහින්. සාරිපුත්‍ර. කෙලින්ම ඇඳුම් ගලවලා ශරීරය පෙන්වන්න ගිහිල්ලා කරගත්ත විපාකය තමයි අර. මොන තරම් මුළු ගම් කීයක දිව්වද නිර්වති. ගම් ගණනාවක දුවලා තමයි අන්තිමේ බ්‍රහ්මයන් වහන්සේ බැහැ දකින්න. එතනට ඇය තමයි යන්තා තාපසේගේ සලුවකින් මේ යන්තම් මේ ගැට ගහගෙන සලුව ගැට ගහගත්තා. මේ නැගණිය ඔබ සිහිය පිටවා ගන්න කොහම ඒක සිහිය ආව. බැලුවාම කර කියාගෙන දෙයක් නෑ අත් දෙක තමයි පිහිටුනේ. ඒම වාජික. ඊපස් සලුවක් වෙන සලුව ඇඳගෙන ලැජ්ජාවෙන් බුදුන් සරණ ගියා. පටාචාරා කාන්තාව රාජ්‍යභාවයටපත් වුණාට පස්සේ බුදුරජාණන්සේ බැහැ දකින්න ආවේ නෑ. ඒ තරම් දුකයි ලැජ්ජයි. දැන් දන්නවනේ යා දන්සභා මණ්ඩපයට කොහොමද ආවේ කියන්නේ? පිරිනවන් පෑවා. මෙන්න මෙහෙම ධර්මයක් එක්ක අපි ජීවත් වෙන්නේ. අපි ඔයගොල්ලන්ට මේ සේරම සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ මොනවද කියන්නේ මේක හරියට කරන්න පටන් ගන්නවා. අපි දැන් මේවා හිතේ එකක් කරන්න එකක්, ගෙදර එකක්, මෙහෙ එකක් එහෙම බෑ. එකක් වෙනවා. එකයි. ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තියක් කියන්නේ තැන් වල වෙන විදිහ වචනයක්වත් වෙනස් කරන්න බෑ. මෙතන නිකන් මීඤ්ඤාට පිම්බ වගේ ඉඳලා ගෙදර යකා වගේ නම් හරියලා කියලා ඔයගොල්ලෝ හිතන්නේ. එතන ඇවිල්ලා තුන් සිතෙන් එකක් කැඩිලා. දැන් බානා මේ කියන්නේ බෑ මී පැටව වගේ හොයා ගන්නවද? යකෝ ගෙදර ගෙන්නකොට යකු වගේ. ඉතින් කියන්නේ මොකද කියන්නේ? තුන් සිතෙන් එකක් කැඩුණා. සිත කැඩිලා. මේ සිත මේ වචනේ කැඩලා. සිත කය වචනේ. එහෙම හරියන්නේ. මේ නිමිත්ත සිත දිගට ගෙනියන්න ඕන. එතකොට තමයි සිතේ ශක්තිමත් භාවය එන්නේ. මේ නැතු හරියන්නේ. කොච්චර වීරියක් ඕනද කියනකො පවත්වාගෙන යන්නේ. අම්මෝ වැඩක් නැහැ කියලා වචනය පරිස්සම් කරගන්න කියන්නේ පුදුම වීරියක් ඕන. දැන් ලාෆින් බුද්ධා නැති ගියක් කියලාද ඔයගොල්ලන්ගේ කේක? ලාෆින් බුද්ධා කියලා මහා කලගිරියක් අය බරතල මිනිස්සෙක් ඉන්නව නේද? ඔයගොල්ලෝ මේ පොඩි එක කියන සල්ලි දාන්න නැති ගියක් පුළුවන් නම් මට කියන්න. ඔයගොල්ලෝ හිතන්නේ බුද්ධාව ගන්න කීයක් සල්ලි වියදම් කරලා කියලාද? ලංකාවේ. එකක් රුපියල් 10ක් නම් ලංකාවට කෝටි 10ක් ගෙනවත් ඔය ෆිල්ම ලංකාවේ සල්ලි කොච්චර ලංකාවෙන් කොච්චර ගිහිල්ලාද? සල්ලිට ගෙහෙ මැටි ගුලිය මෙහි
ඕක අපි කාත් එක කියන අපි බුද්ධඝම් කාලෙත් ඔක්කොම ගේ ඇතුළේ පන්සලෙත් ඕක ඇතුළේ තියන්නේ. බඩා ඉන්න ඉස්සරහට කටත් අරගෙන. ගහපංගු දාපංගු සීවලි මහරහතුන් වහන්සේ. දෙහියනේ. ඇයි සීවලි මහරහතුන් වහන්සේ දාන්න බැරි? සීවලි මහරහතුන් වහන්සේ මුල් දැන්ගේ අංක 1. කවුද කියා දෙන්නේ කියන්නේ? සීවලි මහරහතුන් වහන්සේ ගැහුවොත් අපේ රටේ කොච්චර සල්ලි ඉතුරු වෙයිද? ඔය මැටි කර්මාන්ත කට්ටිය කොච්චර දියුණු වෙයිද? දැන් දැක්කම නිකන් ඔය අර කුණු වෙච්ච මාළු කෑල්ලක් වගේ පැත්තකට දාලා ගණන් ගන්න කවුද? මහරහතුන් වහන්සේ නමක්. ප්‍රප්පට රහතුන් වහන්සේ නමක්. නමුත් සීවලී මහරහතුන් වහන්සේ යටදාගෙන බඩ ඇවිල්ලා කියන්නේ ඉස්සරහට ලාෆින් බුද්ධ ඇවිල්ලා. රහත් වෙච්ච උතුමන් වහන්සේ නමක් යට ගහගෙන මේ ගෑත් ඉන්නේ කවුද ගෑත් ඉන්නේ? මිනිස්සයා. අපේ රටවල ඉන්න මිනිස්සු අධ්‍යාපනයක් හදාගෙන අධ්‍යාපනය දියුණුවාට මේ රටට වැඩක් කරගන්නේ නැහැ. එක්කෙනෙක්ක් කරන්නේ. ඒකයි ප්‍රශ්නලා තියෙන්නේ. මේ රටවල විද්‍යාවෙන් ගිහලා දියුණුනහම ඒ මිනිස්සු කල්පනා කරනවා මම මොකද්ද මගේ රටට කොහොමද මම දියුණුවක් ලබන්නේ? මේ විද්‍යාවෙන් දියුණු වෙච්ච මිනිස්සෙක් ඒ චයින රටේ එයා කල්පනා කරලා වේගයෙන් සල්ලි හම්බ කරන ක්‍රමයක්. ඉස්සෙල්ලා බැලුවලු මේ ලෝකේ මහන්සි නැතුව පොඩි මුදලක් වියදම් කරලා සල්ලි හම්බ කරන්නේ කොහොමද? ඒක තමයි මොලේ කියන්නේ. අපි ඔයගොල්ලෝ මේ විද්‍යාව දිනලා කරන මොලේ කියලා වැඩක් නෑ. ගෙයක් ගැහුවොත් මේ ගේ ගහන්න කලින් බිත්ති කරන් වැටලා ඉවරයි. එහෙම නැත්නම් අපේ විද්‍යාකාරයෝ. අපේ විද්‍යාකාරයෝ දියුලා පිටරට ගිහිල්ලා ඔක්කොම මෙහෙ ගහලා ගලවන පාලන් ටික කරලා මෙහෙ ගැහුවා. ඉවරයි. මාස 6න් පාලන ඉවරයි. කෝටි 500ක් විතර ඔය පාලන ගන්න. එහෙන් දෙන්නේ නිකන්. එහෙම තමයි අපේ පාලම් ගැහුවා අපේ කට්ටිය. සල්ලි දාගෙන ගැහුවේ නෑ. ඒක තමයි බ්‍රියානාන්සේ හිත දියුණු ගන්නකොට දැනගන්න. හිත දියුණු වෙච්ච මිනිස්සයාට මේ ලෝකේ තනක් නෑ. මොලේ දියුණු වෙච්ච කෙනාට තන තියෙනවා. එදින මම ඔයගොල්ලෝ අපේ මේ ජාතකයේදී අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ බෝසත් එක්කට දෙලින්පුරද්දී මේ මුළු ශරීරයේ කෑලි කෑලට කපලා වෙන් කරනවානේ. මොකද කරේ? එයා ළඟට ඇවිල්ලා ආනවා. එයා හරි සාන්තිවත්. හරිම නිමිච්ච බුද්ධලෙක්. මාරයා බැලුවා මෙයාව කඩන්න ඕන. කඩුවක් දීලා මිනිස්සෙක් කියලා කපපන් කකුල කියලා. කකුල කැපුවා. දැන් ලේ වැක්කෙන්න ඕජස් ගන්නවා. බෝසතයන් අහන දැන් මොකද කියන්නේ? වේදනාවද දුකද පීඩාවද? නෑ. මම තාම සාන්තිවාදී. ඒක කකුල හොත් කපලා මේ මාසය සාන්තිවාදී කියලා කියලා ගැහුවා අනික් කකුලට. කෙලින්ම කඳ කලෙන් කපලා දාන්නේ. දැන් මොකෝ කියන්නේ? ජනු සාන්තිවාදී කියලා. දැන් කපන එක බැලුවා ඒක කකුල් දෙක කපලත් මේ මාසය ඒත් කියන්නේ දුකයි කියලා. කැපුවා අත මෙතනින්. දැන් මොකෝ කියන්නේ? දැනුත් එහෙම තමයි සාන්තිවාදී. කැපුවා අනිත් අත. දැන් මෙයා අතපය කප්ප ගන්න ඕනේ නැහැ. මොකද්ද කියන්න ඕනේ? අයියෝ ගහන්න එපා දුකයි වේදනාවක් නම් කපන්නේ නැහැ. මේකත් කැපුවා. දැන් අතපය හතරම කැපුවා. දැන් මොකද කියන්නේ? අයියෝ අනේ ඇඟ කපන්න එපා සාමේ මට දුකයි කිව්වද? සාන්තිවාදී කියලා. දැන් කපන මාසය කල්පනා කරන මුගේ කොහේ ගැහුවත් වැඩක් නැහැ. මූ ඒත් කියන්නේ සාන්තිවාදී. ශරීරයේ කොටස් 18කට කැපුවා. දැන් මොකද කියන්නේ? දුකයි කිව්වද? කට වැඩ සිත වැඩ. සාන්තිවාදී. කපන්න වෙන එකක් නෑ. ඉතින් අනදා දාලා ගියා ඈ. සත්‍යානු මහා බලයෙන් කොටස් ටික ඔක්කොම එකතු ආය රූපයක් හැදුණා.